ආයුබෝවන් සුබ දවසක්. අද මම මෙම සාකච්ඡාව තුළින් බලාපොරොත්තු වන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂයේ 10 වන නිපුණතාව වන ප්‍රවාහන හා සැපයුම් සේවා ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා දායක වන ආකාරය විමර්ශනය කරයි. යන්නෙහි අවසාන නිපුණතා මට්ටම වන ප්‍රවාහන හා සැපයුම් සේවා පිළිබඳව අධ්‍යයනය කරයි. යන නිපුණතා මට්ටම සාකච්ඡා කිරීමටයි. අපි බලමු මෙම නිපුණතා මට්ටමට දාලා ඉගෙනුම් ඵල මොනවද යන්න. මෙහිදී ප්‍රවාහන හා සැපයුම් සේවා හඳුනා ගැනීම සිදු කෙරෙනවා. ඒ වගේම ප්‍රවාහන හා සැපයුම් සේවාවල අවශ්‍යතාව පෙන්වා දෙනවා. අවසාන වශයෙන් ප්‍රවාහන හා සැපයුම් සේවාවේ ප්‍රයෝජන ලයිස්තුගත කිරීම කරනු ලබනවා. එහෙනම් අපි බලමු මෙම ඉගෙනුම් ඵල සාධනය කර ගැනීමට. පළමුවෙන් ප්‍රවාහන හා සැපයුම් සේවා යන්න හඳුනා ගනිමු. ප්‍රවාහන හා සැපයුම් සේවා යනු පාරිභෝගික අවශ්‍යතා හා උවමනා සපුරාලීම තහවුරු කිරීමේ අරමුණින් බහඬ සේවා හා අදාළ තොරතුරු ඉදිරියට හා පසුපසට ගලා යෑම, ඒවායේ ආරම්භක අවස්ථාවේ සිට පාරිභෝජන අවස්ථාව දක්වා කාර්යක්ෂමව හා සඵලදායීව සැලසුම් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක් වශයෙන්ුයි අපි හඳුන්වනු ලබන්නේ. ආයතනයක මෙහෙයුම් කටයුතු උසුමටව ගලා යාමට සැලැස්වීම සඳහා සැලසුම් කරන ලද ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධතියක් එවැනි ආයතනයකට අවශ්‍ය වෙනවා. එවැනි ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධතියක මූලික ක්‍රියාවලින් දෙකක් අපිට හඳුනාගත හැකියි. එක් මූලික ක්‍රියාවලියක් තමයි අමුද්‍රව්‍ය හෝ නිමි භාණ්ඩ සැපයුම් කරුවන්ගෙන් මිලදී ගැනීමේ සිට ඒවා නිෂ්පාදන අවස්ථාව දක්වා වූ චලනයන් සහිත පද්ධතිය. අපි මේ ඉංග්‍රීසියෙන් හඳුන්වනු ලබනවා inbounded logistics යනුවෙන්. ඔබට මෙම වචන දෙක පහසුවෙන් මතක තබා ගත හැකියි. inbounded logistics. ඊළඟ පද්ධතිය තමයි නිෂ්පාදන ක්‍රියාවලිය අවසන් වූ අවස්ථාවේ සිට නිෂ්පාදිත හෝ අදාළ තොරතුරු අවසාන පාරිභෝගිකයාත් එක් සැපීම දක්වා වූ චලනයන්. මේ අපි සලකන්නේ outbounded logistics යනුවෙන්. එහෙමනම් ප්‍රවාහන සැපයුම් සේවාවල ප්‍රධාන පද්ධති එහෙම නැත්නම් මූලික ක්‍රියාවලින් දෙක අපිට හඳුනා ගන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් සඳහන් කළොත් inbounded logistics සහ outbounded logistics යනුවෙන්. අපි බලමු ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධතියක එම ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය. ඔබට පෙනෙන මෙම සටහනෙහි නිෂ්පාදකයා යන ස්ථානය තමයි ප්‍රවාහන හා සැපයුම් සේවාවල මධ්‍ය ලක්ෂ්‍ය නැත්නම් මධ්‍ය කේන්ද්‍රය වන්නේ. එවිට විකුණුම් කරුවන් හෝ සැපයුම් කරුවන්ගෙන් නිෂ්පාදකයා වෙත සැපේන එම ප්‍රවාහය තමයි අපි පද්ධතිය තුලට ලැබෙන චලනයන් යනුවෙන් හඳුන්වන්නේ. ඒ නිසා එය ඉංග්‍රීසියෙන් inbounded logistics යනුවෙන් හඳුන්වනවා. ඒ වගේම නිෂ්පාදකයා එම ද්‍රව්‍ය යොදාගෙන යම් නිෂ්පාදනයක් කිරීමෙන් අනතුරුව අපි ඒවා බෙදා හරිනවා පාරිභෝගිකයන් වෙත. තොග වෙළඳුන්, සිල්ලර වෙළඳුන් යොදාගෙන පාරිභෝගිකයා වෙත එම භාණ්ඩ ගලාගෙන යාමට සලස්වනවා. ඒ තමයි අපි outbounded logistics යනුවෙන් හඳුන්වනු ලබන්නේ. දැන් ඔබට මෙම ක්‍රියාවලියම තවත් ආකාරයකින් බලාගත හැකියි. මෙහි දැක්වෙන්නේ අපි කලින් සාකච්ඡා කරන ලද ක්‍රියාවලියම තමයි. මෙහිදී plant එහෙම නැත්නම් operations යනුවෙන් හඳුන්වනු ලබන්නේ නිෂ්පාදකයා සතු ක්‍රියාවලිය. එතකොට සැපයුම් කරුවන්ගෙන් ලැබෙන ප්‍රවාහය තමයි inbounded logistics යනුවෙන් හඳුන්වනු ලබන්නේ. ඉන් අනතුරුව මෙම කර්මාන්ත ශාලාවේ සිට පාරිභෝගිකයා වෙත ගලාගෙන යන අනෙකුත් චලනයන් තමයි outbounded logistics යනුවෙන් හඳුන්වනු ලබන්නේ. මෙහි ඊට වැඩි යමක් දක්වනවා පාරිභෝගිකයා වෙත ගෙන යන ලද භාණ්ඩ හෝ එම තොරතුරු වලින් පසු ආපසු සැපයුම් කරුවන් වෙත හෝ නිෂ්පාදකයන් වෙත තවත් ප්‍රවාහයක් ගලාගෙන එනවා. අපි එය ඉදිරි කොටසකින් සාකච්ඡා කරමු.
එහෙනම් බලමු අපි ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති පිළිබඳව තවදුරටත් විස්තර. ආයතනවල ස්වરૂපය හා නිෂ්පාදිතවල ස්වરૂපය අනුව විවිධ ආකාරයේ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති තිබෙන්නට පුළුවන්. ඉන් එක් පද්ධතියක් තමයි සමබර වූ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති. බැලන්ස් ලොජිස්ටික් සිස්ටම්ස්. මින් අදහස් කරන්නේ නිෂ්පාදිත ආයතනයේ තෙක් ප්‍රවාහය, ඒ කියන්නේ ඉන්බවුන්ඩ් ලොජිස්ටික් යන ප්‍රවාහයත් නිෂ්පාදනයෙන් පසු පාරිභෝගිකයා දක්වා වූ ප්‍රවාහයත් අවුට්බවුන්ඩ් ලොජිස්ටික් යන ප්‍රවාහයත් එක සමාන පද්ධති. එම නිසා මේවා සමබර වූ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති අනුවෙන් තමයි හඳුන්වන්නේ. උදාහරණ ලෙස බැලුවහොත් නෙස්ලේ, යුනිලිවර් වැනි පාරිභෝගික භාණ්ඩ සපයන ආයතනවල සිද්ධ වෙන ක්‍රියාවලිය සමබර වූ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති අනුව ක්‍රියාත්මක වන බවයි හඳුනාගත හැකි වන්නේ. තවත් එක් පද්ධතියක් තමයි නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධති. heavy inbound logistics systems. ගුවන් යානා නිෂ්පාදනය කරනු ලබන ආයතන වැනි ආයතනවල ගුවන් යානා නිපදවීමට අවශ්‍ය ද්‍රව්‍ය හා සේවා සපයා ගැනීමට විවිධ ආයතන හා රටවල් සම්බන්ධ වීම නිසා එම ක්‍රියාවලිය සංකීර්ණ වන බවක් තමයි දකින්නට ලැබෙන්නේ. නමුත් ගුවන් යානා අලෙවි කිරීමේ ක්‍රියාවලිය එතරම් සංකීර්ණ ක්‍රියාවක් වන්නේ නැහැ. මක් නිසාද? බොහෝ විට ගුවන් යානා නිෂ්පාදනය කරන්නේ ඇනවුම් මත. නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව එම ඇනවුම් කරුවන් වෙත භාණ්ඩ බාර දීම පහසුවෙන් කළ හැකියි. ඒ අනුව පළමු කොටස භාණ්ඩය නිෂ්පාදනය කිරීම දක්වා වූ කොටස සංකීර්ණ වීමයි මෙම පද්ධතියෙන් අදහස් වන්නේ. තවත් එක් පද්ධතියක් බලමු. එනම් නිෂ්පාදනයෙන් පසු අවසන් පාරිභෝගිකයා අතට පත් කිරීම සංකීර්ණ වූ පද්ධති. heavy outbound logistics system. රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත ආයතන වැනි ආයතනවල ඒවා ගබඩා කිරීම, ඇසිරීම, ප්‍රවාහනය යන කටයුතු විශේෂ අවධානයකින් සිදු කළ යුතු වෙනවා. එම නිසා එම ක්‍රියාවලිය සංකීර්ණයි. නමුත් රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා වන පද්ධතිය එතරම් අපහසු නැහැ. තමන්ට අවශ්‍ය ද්‍රව්‍ය ළඟා කරගත් පසු රසායනික ද්‍රව්‍ය වේගෙන් නිෂ්පාදනය කරගත හැකියි. නමුත් ඒවා ගබඩා කර තබා ගැනීම, ඇසුරුම් කිරීම හා වෙළඳපොළ වෙත හෝ පාරිභෝගිකයන් වෙත ප්‍රවාහනය කිරීම ඊටාම අවධානයකින් සැලකිල්ලකින් කළ යුතු නිසා එම ක්‍රියාවලිය සංකීර්ණ වන බවයි මෙයින් අදහස් කරන්නේ. තවත් එක් පද්ධතියක් තමයි නිෂ්පාදිත අලවියෙන් පසු ආපසු ප්‍රවාහය සහිත පද්ධති. මම ඔබට කලින් සටහනක් සාකච්ඡාවේදී සඳහන් කළා පාරිභෝගිකයාගේ සිට නැවත ආපසු ප්‍රවාහයක් තිබෙන බව. එම ප්‍රවාහය තමයි අපි මෙහිදී සාකච්ඡා කරන්නේ. දැන් ඔබ දන්නවා පාරිභෝගික භාණ්ඩ හැටියට අපි නිවෙස්වල හෝ ආයතනවල පාවිච්චි කරන ගෑස් සිලින්ඩර් නැවත ආපසු සැපයුම් කරු වෙත ලබා දී තමයි අලුත් ගෑස් සිලින්ඩරයක් ගන්න. එහෙමනම් මේවා ආපසු ගමන් කරන ප්‍රවාහයක්. ඒ වගේම භාවිත කළ ද්‍රව්‍ය ඉවත දැමීම. අපි ඉවත දැමීම සාමාන්‍ය පරිදි කළද එය ආපසු යන ප්‍රවාහයක් හැටියටයි සලකනු ලබන්නේ. ඒ වගේම පරිසරයට සිදුවන බලපෑම. පාරිභෝජනයේදී පරිසරයට සිදුවන බලපෑම කෙසේද යන්න සලකා බැලුවොත් පාරිභෝගිකයෝ භාණ්ඩ පරිභෝජනය කරද්දී පරිසරයට කුමන හෝ බලපෑමක් ඇති විය හැකියි. එය ආපසු යන ප්‍රවාහයක් හැටියටයි සැලකිලට ගත හැකි වන්නේ. එහෙමනම් අපි දැන් බලමු ප්‍රවාහන හා සැපයුම් සේවාවල අවශ්‍යතාව කුමක්ද කියලා. එක් අවශ්‍යතාවක් තමයි නිවැරදි නිෂ්පාදිතය නිවැරදි ප්‍රමාණයෙන් නිවැරදි වේලාවට නිවැරදි ස්ථානයේදී නිවැරදි මිලට හොඳ තත්වයෙන් නිවැරදි පාරිභෝගිකයාට සැපීමට ප්‍රවාහන හා සැපයුම් සේවා අවශ්‍ය වන බව. මේ තමයි ප්‍රවාහන හා සැපයුම් සේවාවල සමස්ත අවශ්‍යතාවය. තවත් අවශ්‍යතාවයක් බලමු. තොග පාලනය,
නිෂ්පාදන සැලසුම්කරණය, ද්‍රව්‍ය මිලදී ගැනීම, ප්‍රවාහනය, ගබඩාකරණය ආදී කාර්යයන් විධිමත්ව සිදු කිරීමට ප්‍රවාහන හා සැපයුම් සේවා අවශ්‍ය වනවා. එසේ නොවුනහොත් නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා ගලාගෙන යන එම භාණ්ඩ හා තොරතුරු ප්‍රවාහයන් අසාර්ථක විය හැකියි. ඒ වගේම සෑම යන්ත්‍රයකටම සෑම වැඩ මධ්‍යස්ථානයකටම නියමිත ද්‍රව්‍ය නියමිත ප්‍රමාණයෙන් ඒ වගේම නියමිත ගුණත්වයෙන් නියමිත වේලාවට ලැබෙන්නේද යන්න සහතික කර ගැනීමට ප්‍රවාහන හා සැපයුම් සේවා අවශ්‍ය වෙනවා. එසේ වුවහොත් තමයි භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලිය ඊටාම කාර්යක්ෂම වන්නේ. ඒ වගේම වෙළඳපළ පර්යේෂණ අවශ්‍යතා සැලසුම් කිරීම නිපදවන්නේද එසේත් නැතිනම් මිලදී ගන්නේද යන්න තීරණය කිරීම ආදිය තුලින් පිරිවැය අවම කර ගැනීමටත් සැපයුම් දාමය අඛණ්ඩව පවත්වා ගැනීමටත් ප්‍රවාහන හා සැපයුම් සේවා අවශ්‍ය වෙනවා. මේද වෙළඳ ක්‍රියාවලිය තුල ඒවා සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය කරන කාරණා කිහිපයක්. එහෙමනම් අපි බලමු ප්‍රවාහන හා සැපයුම් සේවයේ තිබෙන ප්‍රයෝජන මොනවද කියලා. එක් ප්‍රයෝජනයක් තමයි නිෂ්පාදිත අඛණ්ඩව වෙළඳපළට සැපීම තුළින් පාරිභෝගික විශ්වාසය දිනාගත හැකි වීම. හොඳ ප්‍රවාහන හා සැපයුම් සේවාවක් නොතිබුණහොත් අපට පාරිභෝගිකයාගේ විශ්වාසය දිනාගෙන ව්‍යාපාර ක්‍රියාවන් ඉදිරියට කරගත නොහැකි. ඒ වගේම සියලුම කාර්යයන් සැලසුම් සහගතව සිදු කිරීම නිසා නාස්තිය හා අපතය අවම වීම තුළින් පිරිවැය අවම කරගත හැකියි. ඒ වගේම තරඟකාරීත්වයට ශක්තිමත්ව මුහුණ දීමට හැකි වෙනවා. මොකද සෑම ආයතනයක්ම තමන්ගේ නිෂ්පාදිත වැඩි වශයෙන් වෙළඳපොලේ අලෙවි කර ගැනීමට දරන උත්සාහයේදී හොඳ ප්‍රවාහන හා සැපයුම් සේවා තිබුණොත් තමයි තරඟකාරීත්වයට මුහුණ දී තමන්ට තමන්ගේ ව්‍යාපාරය ඉතා හොඳින් සාර්ථකව කරගෙන යාමට අවස්ථාව ලැබෙන්නේ. ඒ වගේම යන්ත්‍ර සූත්‍ර හා සේවකයන් වෙනුවෙන් දැරීමට සිදුවන අක්‍රීය පිරිවැය අවම කරගත හැකි වෙනවා. ඉන් අදහස් කරන්නේ කර්මාන්තශාලාවේ තිබෙන යන්ත්‍ර සූත්‍ර අපි එහි සේවාවට යොදවා තිබෙන ශ්‍රමිකයන් අඛණ්ඩව වැඩ කරන්නේ අඛණ්ඩව ක්‍රියාවට ගැනෙන්නේ ප්‍රවාහන හා සැපයුම් සේවා නිසා. නිෂ්පාදකයා වෙත අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සහ වෙනත් යෙදවුම් නිසි වේලාවට ක්‍රමානුකූලව ලැබුණොත් යන්ත්‍ර වලින් නිසි පරිදි වැඩ ගන්න පුළුවන්. ඒ වගේම සේවකයන්ව අපට නිසි පරිදි සේවාව යොදවන්නට පුළුවන්. ඒ නිසා ඒවා අක්‍රියව තිබීමෙන් සිදුවන පිරිවැය අවම කර ගන්නට පුළුවන්. ඒ වගේම නිෂ්පාදිතවල ගුණත්වය ආරක්ෂා කර ගැනීමටත් ප්‍රවාහන හා සැපයුම් සේවා අවශ්‍ය වෙනවා. මක්නිසාද නිෂ්පාදිත අවසාන පාරිභෝගිකයා වෙත ගමන් කරන තුරු ඒවායේ ගුණත්වය ආරක්ෂා වන පරිදි අපි ගබඩා කර තබනවා. ඒ වගේම එක් ස්ථානයකින් තවත් ස්ථානයකට ඒවා රැගෙන යද්දී ගුණත්වය ආරක්ෂා වන පරිදි ප්‍රවාහනය කරනු ලබනවා. තවත් ප්‍රයෝජනයක් තමයි අපද්‍රව්‍ය කළමනාකරණය නිසි පරිදි සිදුවීමෙන් ගැටලු මතු නොවීම. ප්‍රවාහන සැපයුම් සේවා පද්ධතියට අදාළව පාරිභෝගිකයා සිට ආපසු වෙන ප්‍රවාහයක් ලෙස අපද්‍රව්‍ය අපි සැලකිලිට ගත්තා. එහෙමනම් අපද්‍රව්‍ය කළමනාකරණයක් නිසි පරිදි සිදු වෙන නිසා ඇතිවිය හැකි පාරිසරික හෝ වෙනත් ගැටලු ඇති නොවන පරිදි වග බලා ගන්නට පුළුවන්. ඒ වගේම කර්මාන්තය තුල නායකයා බවට පත්විය හැකියි. හොඳ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති පාවිච්චි කරන ආයතන අදාළ කර්මාන්තය තුල නිතැතින්ම නායකින් බවට පත් වෙනවා. හොඳයි. ඔබට මේ පිළිබඳව විස්තර කරන පුංචි වීඩියෝවක් නරඹන්නට පුළුවන්. Logistics. It is defined as the art and science of obtaining, producing and distributing material and product in the proper place and in proper quantities. Logistics management
It is the part of supply chain management that plans, implements, and controls the efficient, effective forward and reverse flow and storage of goods, services, and related information between the point of origin and the point of consumption in order to meet customers' requirements. Difference between supply chain and logistics. Transforming a raw material into products and getting it to customers is supply chain, whereas movement of materials in the supply chain is logistics. The 7 R's of logistics. The most popular concepts of logistics management is the concept of the 7 R's. It is concerned with getting the right product in the right quantity, in the right condition, at the right place, at the right time, to the right customer, and at the right price. Logistics functions. Following the areas of logistics management contribute to an integrated approach to logistics within supply chain management. Transportation. Many modes of transportation play a role in the movement of goods through supply chains via air, rail, road, water, or pipeline. Selecting the most efficient combination improves the value created for customers. Warehousing. When inventory is not on the move between locations, it may have to spend some time in a warehouse. Warehousing is the activities related to receiving, storing, and shipping materials to and from production or distribution locations. Third and fourth party logistics. Third-party logistics providers actually perform or manage one or more logistics services. Fourth-party providers are logistics specialists and play the role of general contractor by taking over the entire logistics function for an organization. Reverse logistics. It is a way to handle the return, reuse, recycling, or disposal of products that make the reverse journey from the customer to the supplier. Logistics value proposition. Managers must be able to balance logistics costs against the appropriate level of customer service. Logistics are usually managed as an integrated effort to achieve customer satisfaction at the lowest total cost. Therefore, service and cost minimization are 2 key elements in logistics value proposition. හොඳයි. ඔබ ඒ දුටුවේ ප්‍රවාහන හා සැපයුම් සේවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ වීඩියෝවක්. එහෙමනම් අද මම මෙතනින් මෙම දේශනය අවසන් කරනවා. ඔබට ප්‍රවාහන හා සැපයුම් සේවා යන 10 වෙනි නිපුණතාව සම්බන්ධයෙන් මා ඉදිරිපත් කරන ලද සියලුම වීඩියෝ නැරඹීමෙන් එම පාඩමට අදාළ නිපුණතා සියල්ල සම්පූර්ණ කරගත හැකි. ඔබට ස්තුතියි.